ආයුබෝවන්. යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුව ශ්‍රද්ධා රූපවාහිනී 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම ලකිඳුරුවංග ප්‍රථමයෙන් සිරස්තල. කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීම ලබන මාස දෙවන සතියේ සිට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේදී ශ්‍රී ලංකාවට චීනයේ සහාය ස්ථිරයි. චීන නියෝජ්‍ය විදේශ ඇමතිගෙන් සහතිකයක්. මැයි මාසයේ සිට දෛනික සංචාරකින් 30,000ක් ගෙන්වා ගැනීමට අවධානය. සංචාරක සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කිරීමටත් පියවර. නව ශ්‍රීලන්තයට සුනාමි අනතුරු ඇඟවීමක්. කොවිඩ් මලසිරුරු භූමදානය කිරීමේ කටයුතු ආරම්භමින් මඩකලපුව ඔට්ටමාවඩි ප්‍රදේශයේ තෝරාගත් ස්ථානයේ කොවිඩ් ආසාදිත මෘතදේහ දෙකක් භූමදානය කර තිබෙනවා. මේ අතර අද දිනේදී නව ආසාදිතයින් 184 දෙනෙකු වාර්තා වීමත් සමග මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 84792ක් දක්වා ඉහළ ගියා. ඊයේ දිනේදී මෙරටින් නව කොවිඩ් ආසාදිතයින් 384 දෙනෙකු වාර්තා වී තිබුණා. තුනාගත් ආසාදිතයින් අතර පෑලියගොඩ කොවිඩ් පොකුරේ ආශ්‍රිතයින් 354ක් බන්ධනාගාර කොවිඩ් පොකුරෙන් 6 දෙනෙකු වශයෙන් වාර්තා වූ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ. විදේශයන්හි සිට පැමිණි 33 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතර වනවා. හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 78ක්. ඊට අමතරව රත්නපුර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 64ක් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 35 දෙනෙකු වාර්තා වී තිබෙනවා. අනෙක් ආසාදිතයින් 174 දෙනා දිවිනේ සෙසු දිස්ත්‍රික්කවලින් හඳුනාගෙන ඇති බව සඳහන්. මේ අතර ඊයේ දිනේදී තවත් කොවිඩ් මරණ 5ක් මෙරටින් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 489ක් දක්වා ඉහළ ගියා. මේ අතර බදුල්ල මහරෝහලේ පිළිකා වාට්ටුවේ 34 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අතරට වෛද්‍යවරයෙක්, හෙදියන් 2 දෙනෙක්, කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 2 දෙනෙක්, රෝගීන් හා රෝගීන් බලා ගැනීමට සිටි 29 දෙනෙකු අයත් බවයි වාර්තා වන්නේ. ඒ අනුව පිළිකා වාට්ටුව తాවකාලිකව වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර කරනු ලැබුවා. මේ රෝගයේ වාට්ටුවට පැමිණි ආකාරය සම්බන්ධයෙන් අපිට ගැටලු සහගත තත්ත්වයක් තියෙනවා. අපිට කිසිම සාක්ෂියක් නැහැ. කවුද කොහොමද මේ වාට්ටුවට මේ රෝගී පැමිණියේ කියලා. නමුත් රටහැක් ක්‍රියාමාර්ග අපි සියල්ලම අරගෙන තියෙනවා. ඒතර මෙතෙන්දී අපි වාට්ටුවෙන් පිටත යාම වළක්වා ගැනීම සඳහා එම වාට්ටු දෙකම මේ එනකොට සම්පූර්ණයෙන්ම අයිසොලේට් කරලා තියෙන්නේ. එයින් කාටවත් පිට වෙන්නත් බෑ, ඇතුල් වෙන්නත් බෑ. ඒ වගේම අනෙකුත් සේවක මණ්ඩල සමාජිකින් තමන්ගේ නිවෙස් තුල නිරෝධායන ලක් කරලා තියෙනවා. ඒ වගේම රෝගීන් ඇතුළත් කිරීමත් తాවකාලිකව නවත්වලා තියෙනවා. පිළිකා රෝගීන් පැමිණෙන පිළිකා රෝගීන් වෙනත් වාට්ටු වල අලුතින් පැමිණෙන රෝගීන් ආයුර්වේගීය අංශයේදී ඇන්ටිජන් පරීක්ෂා ලක් කිරීම සහ PCR ලබා ගැනීම පසුව අනිත් වාට්ටු වලට වෙනත් වාට්ටු වලට පුරුකිරීම කටයුතු කරලා තියෙනවා. මහ ජනතාවට කියන්න තියෙන්නේ වාට්ටුත රෝගී පැතිරීම රෝගී සත්කාරතා කිසිම බාධාවක් නෙවෙයි. ඔබට යම් රෝගී තත්ත්වයක රෝහල්ගත වෙන යුතුයි. මොකද මේ රෝහලේ අනිකුත් කාර්ය මණ්ඩලය තාමත් මේ මොහොත වෙනතුරුත් ආරක්ෂිතයි. මේ අතර අද දිනේත් ප්‍රදේශ කිහිපයකම ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රසෙනිකා එන්නත ජනතාව වෙත ලබා දීම සිදු කෙරුණා. කොවිඩ් ආසාදිතයින්ගේ මලසිරුරු මඩකලපුව ඔට්ටමාවඩි සහ අම්පාර ඉරක්කාම ප්‍රදේශවල භූමදානය කිරීමට අවසර ලබා දුන් බව නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරයා පවසනවා. මේ වන විට වෛරස් ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන පුද්ගලයන් සංඛ්‍යාව 2984ක් වන අතර වෛරස් ආසාදිතයයි සැක සහිතව රෝහල්වල විමර්ශනය යටතේ පසුවන පුද්ගලයන් සංඛ්‍යාව 474ක්. එමෙන්ම අද දිනේදීත් පුද්ගලයන් 485 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 81321ක් ලෙසයි. යුනිසෙෆ් සංවිධානය විසින් ශ්‍රී ලංකාව සඳහා ලබා ගන්නා ලද කොවිඩ් එන්නත් මාත්‍රා 2,64,000ක් ලබන ඉරිදා මෙරටට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. මේ අතර කොවිඩ් මර්ධන එන්නතේ දෙවන මාත්‍රාව ජනතාවට ලබා දීම ලබන මාස මැද භාගයේදී සිදු කිරීමට නියමිත බව මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසනවා.
ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කළේ මාර්තු 5 වනදා යුනිසෙෆ් ආයතනය කොවැක්ස් පහසුකම හරහා සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පළමුවෙන්ම සම්පාදනය කිරීමට සැලසුම් කර ඇති සමස්ත ඇස්ට්‍රසෙනිකා එන්නත් ප්‍රමාණය වන මිලියන 1.44 කොටසක් ලෙස මාත්‍රා 2,64,000ක තොගයක් මාර්තු මාස 7 වන ඉරිදා මෙරට වෙත සම්පාදනය කරනු ඇති බවයි. යුනිසෙෆ් ආයතනයේ මූලිකත්වයෙන් කොවැක්ස් පහසුකම හරහා සම්පාදනය කර ඇති මෙම එන්නත් තොගය සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික විහිදුම් හා එන්නත් කරන සැලැස්ම ශක්තිමත් කරන අතර ඉදිරි කාලය තුරදී ජනගහනයෙන් 20%කට තීරණාත්මක එන්නත් කරන සහාය සම්පාදනය කරනු ඇති. කොවැක්ස් යටතේ සැපේන මෙම පළමු මාත්‍රා 2,64,000 COVID-19 වෛරසයෙන් වඩාත්ම අවදානම් සහගත බලපෑමකට ලක්ව ඇති ප්‍රදේශවල ජීවත් වන අවුරුදු 60ට වැඩි වයස් කාණ්ඩයට අයත් පුද්ගලයින්ට එන්නත් කිරීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යාංශය සහ කොවැක්ස් පහසුකම් අතර ඇති කරගත් කිවිසුමේ කොටසක් ලෙස සහ නිෂ්පාදකයින්ගෙන් ලැබෙන පරිදි සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි භාවිත ලයිස්තුවෙන් මාත්‍රා මිලියන 1.44ක් යුනිසෙෆ් ආයතනය විසින් මැයි මාස අවසානය දක්වා අධීරයෙන් අධීර සම්පාදනය කරනු ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. යුනිසෙෆ් ආයතනය මීට අමතරව සැපියුම හා කාර්ය සම්පාදනය සඳහා අවදානම් සංනිවේදන හා ඉල්ලුම් උත්පාදනය දැතුළු සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික විහිදුම් හා එන්නත් කරන සැලැස්මේ කොටසක් ලෙස එන්නත් ලබා ගැනීම හා එන්නත් කරන සැලසුම් දියත් කිරීම පිණිස වන ශ්‍රී ලංකාවේ පෙර සූදානමට සහාය ලබා දීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය සමග එක්ව කටයුතු කරනු ඇති බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. පළවෙනි එන්නත් ලබා දීම සිදු කරේ ජනවාරි මාසේ 29 වෙනිදා. කොට එදින සිට සති 10ක් ගණන් හදපුවාම අප්‍රේල් මාසයේ මැද භාගයේ වෙනවා. ඒ කියන්නේ අප්‍රේල් දෙවැනි සතියේ පසු කළ විට අපිට දෙවැනි මාත්‍රාව ලබා දීම ආරම්භ කරන්න පුළුවන්. ඒ සඳහා අපි අවශ්‍ය කරන එන්නත් තොග අපිට ඒ කාලය වෙන විට ලැබෙන බවට අපි වග බලා ගන්නවා. ඒ වගේම මේ දක්වා නිකුත් කර ඇති එන්නත් වලට සාපේක්ෂව අවශ්‍ය කරන තොග හදිසියේදී හෝ අතපසුවීමක් වුණොත් අපිට ඒකට මුහුණ දීම සඳහා ඒ අවශ්‍ය කරන තොග වෙන් කරගෙන තබා ගැනීමට අවශ්‍ය දේවල් කරනවා. එන්නත් තොග ලැබෙන පරිදි පළවෙනි මාත්‍රාව දිගින් දිගටම දීම කරගෙන යනවා. ඒ නිසා ගැටලුවකින් තොරව ඒ දෙවෙනි මාත්‍රාව ඒ નિયમિત දිනයේ සිට ලබා දෙන්න පුළුවන් වෙනවා කියලා මට අවධාරණය කරන්න පුළුවන්. කොපමණ කාලයකින් ඒ 160 කරන්න පුළුවන් කියලා විශ්වාස කරනවද? අපිට අවශ්‍ය එන්නත් ලැබුණොත් සති 2-4ක් ඇතුළත කාල සීමාව තුර ඒ ලංකාවේ මේ ජනගහනයට ඒක දීම ගැටලුවක් වන්නේ නැහැ. මොකද අපිට එන්නත් මධ්‍යස්ථානම තියෙනවා 4000කට ආසන්න. අපිට ඕනම මොහොතක 2000ක් ගැටලුවක් නැතුව ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක හරහා මේ කර්තව්‍ය කිරීම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. නමුත් එන්නත් ලැබීම අපිට තියෙන අපේ පාලනයෙන් තොරව තියෙන සීමාකාරී සාධකයක්. ඒ එන්නත් ලැබුණොත් ඒ ලැබෙන පරිදි හැකි ඉක්මනින් මේ ටික ලබා දෙන්න පුළුවන් වෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන බවට චීනය සහතික වී ඇති බව චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා. ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනුයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මේ බව සඳහන් කළේ. ඒ අනුව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ කොමසාරිස් මිෂෙල් බැචලේ විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගෙනෙනු ලබන යෝජනාවට එම කවුන්සලයේදී ශ්‍රී ලංකාවට සහාය දක්වන බවයි චීනයේ ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතා හමු වූ අවස්ථාවේ විදේශ සම්බන්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර ඇත්තේ. ජීනීවා මානව හිමිකම් මණ්ඩලයේ පැවැත්වෙන එහි 46 වන සැසිවාරයට එක් වූ චීන නියෝජිතයාද ශ්‍රී ලංකාවට සහාය පළ කරමින් එහිදී කරුණු දක්වා තිබුණා. ඒ මහතා හිදී සඳහන් කළේ රටවල් කිහිපයක් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනෙන යෝජනාව මෙරට අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමක් බවයි. මේ අතර කොවිඩ් වසංගත තත්ත්වය කළමනාකරණයට සහාය ලබා දීමට සහ මෙරට සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට අවශ්‍ය සහාය ලබා දෙන බවටද විදේශ සම්බන්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා එම සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබෙනවා. එමෙන්ම චීන ශ්‍රී ලංකා නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳවද එම සාකච්ඡාවේදී අදහස් හුවමාරු වී තිබෙනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද යෝජනාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පසුගිය 23 වනදා මානව හිමිකම් කවුන්සලය ඇමතු අතර එහිදී අමාත්‍යවරයා පැවසුවේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය විසින් ප්‍රකාශයට පත් කර ඇති ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පෙර නොවූ විරුවාන්දමේ ප්‍රචාරක ව්‍යාපාරයක්ද සිදු කර ඇති බවයි. එසේම පවත්නා යාන්ත්‍රණයන් අකණ්ඩව පවත්වාගෙන යාම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් යුතු විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පත් කිරීම වැනි ශ්‍රී ලංකාව විසින් සිදු කර ඇති බැඳීම් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය 2020 දෙසැම්බර් මාසයේදී සහ 2021 ජනවාරි මාසයේදීද මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය වෙත සවිස්තරාත්මක යාවත්කාලීන කිරීම් ලබා දී ඇති බවයි එම කවුන්සලය අමතමින් අමාත්‍යවරයා පැවසුවේ. තවද ශ්‍රී ලංකාවට එරෙහි සියලු චෝදනා ප්‍රතික්ෂේප කරන ලෙස මිත්‍ර රටවලින් ඉල්ලා සිටින බවයි විදේශ සම්බන්ධතා අමාත්‍යවරයා හිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
සංචාරකයින් මෙරටට පැමිණීමේදී අනුගමනය කරන සෞඛ්‍ය රෙගුලාසි ලිහිල් කිරීම සඳහා සංචාරක අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව මැයි මාසයෙන් පසු දෛනිකව සංචාරකයින් 30,000ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ. පසුගිය ජනවාරි 21 වනදා සිට මේ දක්වා විදේශීය සංචාරකයින් 3,400ක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක අමාත්‍යාංශය පවසනවා. සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කළේ ඉදිරියේදී මෙරටට සංචාරකයින් පැමිණීමේදී අනුගමනය කරන සෞඛ්‍ය රෙගුලාසි තවදුරටත් ලිහිල් කරමින් සංචාරකයින් ගෙන්වා ගැනීම තවත් ප්‍රවර්ධනය කරන බවයි. ඒ අනුව මැයි මාසයෙන් පසු දෛනිකව මෙරටට ගෙන්වා ගැනීමට සැලසුම් කර ඇති සංචාරකයින් සංඛ්‍යාව 30,000ක්. මේ අතර ගත වූ පැය 24ක කාලය තුළ ගුවන් යානා 18ක මෙහෙයුම් කටයුතු සිදු කරමින් ගුවන් මගින් 1161 දෙනෙකුට කඩුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ මගින් ගුවන් පහසුකම් ලබා දී තිබෙනවා. ඒ අනුව ගුවන් මගින් 568 දෙනෙකු ගුවන් යානා 8කින් දිවයිනට පැමිණ ඇති බවයි ගුවන් තොටුපළ අප වාර්තාකරු සඳහන් කළේ. කටාර් රාජ්‍යයේ දෝහා සිට පැමිණි 90 දෙනෙකු සහ සෞදි අරාබියේ සිට පැමිණි 83 දෙනෙකුද ඊට ඇතුළත්. එමෙන්ම ගත වූ පැය 24ක කාලය තුළ දිවයිනෙන් පිටත්ව ගොස් ඇති ගුවන් මගින් සංඛ්‍යාව 593ක්. පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ සහ අමරපුර නිකායන්හි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත පිළිගන්වා තිබෙනවා. මේ අතර ජාතිය වෙනුවෙන් සිදු කළ විශිෂ්ට සේවයා කියමින් ගුවන් හමුදාවේ බලකන දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් වර්ණ ප්‍රදානය කර තිබෙනවා. ජාතිය වෙනුවෙන් කළ විශිෂ්ට සේවයා කියමින් ගුවන් හමුදාවේ බලකන දෙකකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති වර්ණ ප්‍රදානය සිදු කරනු ලැබුවා. දශක 7ක කාලයක් මව්බිමේ සාමය උදෙසා ජීවිත පුද කළ කැපවීමෙන් ක්‍රියා කළ ගුවන් විරුවන්ට ජාතියේ ගෞරවය පිරිනමන බවයි ජනාධිපතිවරයා එහිදී සඳහන් කළේ. අද පෙරවරුවේ කටුනායක ගුවන් හමුදා මූලික කඳවුරේ පැවති ජනාධිපති වර්ණ ප්‍රදානෝත්සවය අමතමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ. ගුවන් හමුදාව ඇතුළු සන්නද්ධ හමුදාවන්ගේ මූලික කර්තව්‍ය අපේ ජාතියේ සුරක්ෂිතභාවය දිගටම රැක ගැනීමයි. සෑම පුරවැසියෙකුටම බියෙන් හා සැකින් තොරව ජීවත් විය හැකි සුරක්ෂිත පරිසරයක් ආරක්ෂකාරී රටක් ගොඩනගා දීම අප ප්‍රතිපත්ති මාලාවේ මූලික හරයයි. රටේ සංවර්ධනය මූලික කර ගැනීමට නම් ජාතික ආරක්ෂාව අතිශයින් වැදගත් බව පෙන්වා දුන්නා. පොද්ගලික අංශයට වේවා රාජ්‍යාංශයට වේවා එදිනෙදා වැඩ කටයුතු පවා හරියාකාරව කරගත හැක්කේ අප රට තුළ නිදහස් සහ ආරක්ෂකාරී වාතාවරණයක් තිබුණහොත් පමණයි. එසේ නොමැතිනම් ආයෝජකයන් පවා අප රටට පැමිණෙන්නේ නැහැ. මේ නිසයි නීතිය හා සාමය මූලික කොටගෙන ජාතික ආරක්ෂාව තහවුරු කර ගැනීමට අපි මූලිකත්වය දෙන්නේ. සුරකිමු ලකඹර තේමා කර ගනිමින් දශක 7ක ප්‍රෞಢ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අංක 5 ප්‍රහාරක ගුවන් බලගනය සහ අංක 6 ප්‍රවාහන හෙලිකොප්ටර් යානා බලකනයට ජනාධිපතිවරයා අතින් වර්ණ ප්‍රදානය සිදු කෙරුණා. සේනාධිනායකයා විසින් සන්නද්ධ හමුදාවකට පිරිනමන ඉහළම ගෞරව සම්මානය ජනාධිපති වර්ණ ප්‍රදානයයි. මේ සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව ජනාධිපති වර්ණ 13කින් පිදුම් ලබා තිබෙනවා. පසුගියදා ජනාධිපතිවරයා වෙත බාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ මහානිකායේ මහානායක අගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල නාහිම්පාණන් වහන්සේට සහ අමරපුර මහානිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සචි මාහිම්පාණන් වහන්සේට පිළිගන්වනු ලැබුවා. රාමඤ්ඤ නිකායේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩවෙසෙන මීරිකම මිනිඔළුව විද්‍යාවාස පිරිවෙන වෙත ඊයේ පස්වරුවේ සහ අමරපුර මහානිකායේ වැඩබලන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැඩවෙසෙන කෑගල්ල ගන්තුන උග්ගල පුරාණ විහාරස්ථානය වෙත අද පෙරවරුවේ ගිය ජනාධිපති නීති අධ්‍යක්ෂ ජෙනරාල් හරිගුප්ත රෝහණදීර මහතා විසින් උන්වහන්සේ වෙත මෙම වාර්තාව පිළිගන්වනු ලැබුවා. මේ අතර ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් බවට පත්කිරීමේ සමාරම්භක උත්සවය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී.
දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපතිවරයා වශයෙන් මල්වතු පාර්ශවයේ අනුනායක ආචාර්ය අතිපූජනීයංගොඩ විජිත සිරි නාහිමිපාණන් වහන්සේ වෙත විජිනිපත් පිළිගැන්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් සිදු කෙරුණා. එම විශ්වවිද්‍යාලයේ නව වෙබ් අඩවි ආරම්භ කිරීම, නිල ලාංඡනය, දජය සහ ගීත එළි දැක්වීමද ඊට සමගාමීව සිදු කෙරුණා. Put our hands together. The launch of the website of the Gampaha Wickramaraj, the Visitors Book of the Year. Gampaha Wickramaraj University of India. එදහස් 929 වසරේදී ආයුර්වේද චක්‍රවර්ති පණ්ඩිත ජී.පී. වික්‍රමාරච්චි මහතා විසින් ආයුර්වේද ක්‍රමය න්‍යායාත්මකව සහ ප්‍රායෝගිකව ඉගැන්වීමේ අරමුණින් ගම්පහ සිද්ධායුර්වේද විද්‍යාලය පිහිටුවා ඇති අතර එය 1995 වසරේදී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ විශ්වවිද්‍යාල ආයතනයක තත්ත්වයකට උසස් කිරීම සිදු කෙරුණා. එලෙසම මෙම විද්‍යායතනය දකුණු ආසියානු කලාපයේ දේශීය වෛද්‍ය අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් 2021 මාර්තු මාස 1 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාව යන නාමය යටතේ එය විශ්වවිද්‍යාලයක් ලෙස ස්ථාපිත කරනු ඇති. ඒ අනුව මෙය ශ්‍රී ලංකාවේ 16 වන විශ්වවිද්‍යාලය බවට පත්වන අතර 2020 වසරේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මත මෙම විශ්වවිද්‍යාලයේ නව උපාධි පාඨමාලා 7ක් සඳහා එක් කණ්ඩායමකට සිසුන් 50 දෙනෙකු බැගින් සිසුන් 350 දෙනෙකු ඇතුළත් කර ගැනීමට නියමිතයි. පසුගිය පැය 24ක කාලය තුළ රියානුතුරු හේතුවෙන් පුද්ගල මරණ 15ක් වාර්තා වී ඇති බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ රියානුතුරු හේතුවෙන් මෑත කාලීනව දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව මෙය වන බවයි. නැවතත් මාරක රියානතුරු ඒ වගේම ලංකාවේ රියානතුරු වාර්තා වීම පිළිබඳ වර්ධනයක් දක්නට ලැබෙනවා. පසුගිය පැය 24ක කාලය තුල රියානතුරු වලින් සිදු මරණ 15ක් පමණ වාර්තා වී තිබෙනවා. මෙය නැවත වතාවක් වැඩිම මරණ සංඛ්‍යාවක් මෑත කාලය තුල පැය 24ක් ඇතුළත වාර්තා වූ දිනය හැටියට හඳුන්වන්නට පුළුවන්. ඊයේ දිනේදී සිදු මාරක රියානතුරු වලින් පුද්ගලයන් 11ක් මිය ගොස් තිබෙනවා. ඒ වගේම ඊට පෙර දිනයන්හිදී සිදු මාරක රියානතුරු වලින් තුවාල ලබා රෝහල් ගත කළ පුද්ගලයන් 4 දෙනෙක් ඊයේ දිනේදී මිය ගොස් තිබෙනවා. ඒ අනුව 15 දෙනෙක් මිය ගොස් තිබෙනවා. මින් 6 දෙනෙක්ම පදිකයින් මිය ගොස් තිබෙන්නේ. ඒ වගේම 5 දෙනෙක් යතුරුපැදිවල ගමන් කළ පුද්ගලයන්, ඊට අමතරව අනිකුත් වාහනවල ගමන් කළ පුද්ගලයන්. ඒ අනුව ඊටාම පැහැදිලි වෙනවා යතුරුපැදි වලින් සහ ගමන් කරන පුද්ගලයන් සහ පාරේ පයින් ගමන් කරන පාර මාරුවන පුද්ගලයන් බහුතරයක් රියානතුරු වල වින්දිතින් බවට පත් වන ආකාරයට රියානතුරු වැළැක්වීමට හැම කෙනෙක්ම පියවර ගත යුතුයි. රියානතුරු වැළැක්වීම හැම කෙනෙක්ගේම යුතුයකම. වේගය සීමා කරගන්න, ඒ වගේම බීමත්ව රේ පැදවීම වළකින්න, අපරීක්ෂාකාරී නොසැලකිලිමත් ක්‍රියාදාවණයෙන් වළකින්න. ඔබ මාර්ගයේ ගමන් කිරීමේදී, පයින් ගමන් කිරීමේදී නිරන්තරයෙන්ම මේ තත්ත්වය වළක්වා ගැනීමට පොලිසියට පමණක් හුදෙකලාව හැකියාවක් නැහැ. ඒ නිසා මාරක රියානතුරක වින්දිතෙක් බවට පත් වෙන්නට එපා. ඒ වගේම රියානතුරක සැකකරුවෙක් බවට පත් වෙන්නට එපා. සදාකාලිකව කිහිලිකරු වලින්, රෝද පුටු වලින් යන තත්ත්වයට පත් වෙන්නට එපා. සෑම විටම ඔබ මාර්ග ආරක්ෂාව ගැන සිතන්න. මුතුරාජවෙල අභය භූමිය ජාතික රක්ෂිතයක් වශයෙන් නම් කිරීම සඳහා එම ප්‍රදේශාශ්‍රිතව ඉතිරිව ඇති තෙත්බිම් රජයට පවරා ගැනීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් එම තීරණය ගෙන ඇත්තේ වෙනත් සංවර්ධන කටයුත්තක් වෙනුවෙන් නොවන බවයි නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ හා ප්‍රජා පවිත්‍රතා රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසන්නේ. 1991 මුතුරාජවෙල තියෙන තෙත්බිම් ප්‍රදේශ පමණක් හෙක්ටයාර් 3064ක් හෙක්ටයාර්. අද මුතුරාජවෙල තුලා තියෙන්නේ හෙක්ටයාර් 1000කට ටිකක් වැඩි ප්‍රමාණයක් පමණයි. අද මේ මුතුරාජවෙල ප්‍රදේශය සම්පූර්ණයෙන්ම අභය භූමියක් වශයෙන් නම් කරලා තියෙන ප්‍රදේශයක්. මේ අභය භූමියක් කියලා කිව්වට ඒක ජාතික රක්ෂිතයක් නෙවෙයි. ජාතික රක්ෂිතයේ අභය භූමිය අතර වෙනසක් තියෙනවා. මොකද අභය භූමියක් කියලා කියන්නේ නම් කළ කලාපයක්. ඒක ආරක්ෂා කළ යුතු නම් කළ කලාපයක් මිස ඒකේ අයිතිය වනජීවි දෙපාර්තමේන්තුවට සම්පූර්ණයෙන්ම නැහැ. එහෙමනම් මේක ජාතික රක්ෂිතයක් වශයෙන් නම් කරන්නට මේ සියලුම පෞද්ගලික ඉඩම් අත්පත් කරගන්න ඕනේ. මොකද රජයේ ඉඩමක් වෙන්නට ඕනේ ජාතික රක්ෂිතයක් වශයෙන් නම් කරන්නට නම්. මේ හෙක්ටයාර්
1200ක් පමණ වෙන ප්‍රදේශයේ ඉතුරුලා තියෙන තෙත්බිම් ටික රජයට පවරා ගැනීමේ කාර්යය කරන්න කියලා. සමහර වෙලාවට ජනතාව අතර සැකයක් තිබෙනවා. මේ නාගරික සංවර්ධන කියන වචනේ නිසා මේ අරගෙන සංවර්ධන කටයුතු සඳහා මේක යොදා ගන්න කියලා. ඒක සම්පූර්ණ වැරදි. මේ අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ සමස්ත තෙත්බිම් කලාපය පවරාගෙන මේක වනජීවි අමාත්‍යාංශය යටතේ තියෙන ජාතික රක්ෂිතයක් බවට පත් කිරීමයි. එතකොට ජාතික රක්ෂිතය සහ රම්සා තෙත්බිම මෙන්න මේ මූලික අරමුණු දෙක පදනම්ව එක පැහැදිලිව සඳහන් කරලා තමයි අපි මේක පවරා ගන්න ඕන නම් පවරා ගන්න. ඒතර මේ මුලින්ම සඳහන් කරලා ගැසට් කරලා පවරා ගත්තාම මේක රම්සා තෙත්බිමක් ඊට අමතරව ජාතික රක්ෂිතය කියලා ඒක ආයෙ වෙනත් සංවර්ධනයක් කරන්න බෑ. ඒ නිසා කවුරු හරි කියනවා නම් මේක මේ කොන්ක්‍රීට් වඩාන්තරයක් ඉදි කරන්න යනවා මේකේ ගෝල්ෆ් පිට්ටනිය හදන්න යනවා එහෙම නැත්නම් මේක ඩිස්නිලන්ඩ්යක් කරන්න යනවා කියලා ඒක සම්පූර්ණ වැරදි මතයක්. අපි කැමති මේ පරිසරයට ආදරය කරන පරිසරවේදී මේවා ගැන කතා කරන මේ ගැන හැඟීමක් තියෙන සියලු දෙනාටම ආරාධනා කරන්නට ඇවිල්ලා අපිත් එක්ක කතා කරන්න. අපිත් එක්ක සාකච්ඡා කරන්න. අපිට ඔබේ අදහස් දෙන්න, ඔබේ දැනුම අපිත් එක්ක බෙදා ගන්න. අපි තාමත්ම විවෘතව එයාට ආරාධනා කරනවා. ඇවිල්ලා අපිත් එක්ක එකට වැඩ කරන්න මේක රැක ගන්නට නම් කියනවා. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන්ට එරෙහිව කඩිනමින් නඩු පැවරීමට නීතිපතිවරයා ක්‍රියා කරනු ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියා අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසනවා. නීතිපති දෙපාර්තමේන්තුවේ සහ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ දිනවල ජනාධිපති කොමිසමේ වාර්තාවේ සඳහන් කරුණුද පූර්ණ අධ්‍යයනයකට ලක් කරමින් සිටින බවයි අමාත්‍යවරයා පවසන්නේ. පාසු ප්‍රහාරයේදී සිද්ධීන් 8ක් සිද්ධ වුණා. ඒ තැන් 8ේම සම්බන්ධ උද්දෘත ලිපිගොනු දැන්ටමත් නීතිපතිතුමාට ඉදිරිපත් කළ අවසානයි පොලිසිය මගින් ඒ සියලුම විමර්ශන කටයුතු නිම කරලා ඒ සම්බන්ධයෙන් නීතිපතිට අපි මීට මාස දෙකකට පමණ පෙර උද්දෘත ලිපිගොනු සම්පූර්ණයෙන්ම පිළිගැන්නුවා. 32 දෙනෙක් සම්බන්ධයෙන් ඒ අපරාධකරුවන් ඍජුව සම්බන්ධ වෙච්ච ඔවුන්ට විරුද්ධව මනුෂ්‍ය ඝාතන සහ කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් නඩු පැවරීම සඳහා ඒ සාක්ෂි සහිතව ඉතා විශාල ලිපිගොනු 8ක් බාර දීලා තියෙනවා. වරින් වර නීතිපතිතුමා ඒකේ යම් අඩුපාඩු අපිට දක්වලා තියෙනවා. ඒ අඩුපාඩු දැන් සියලු දෙයක්ම සම්පූර්ණ කරලා එතුමාට යවලා තියෙන්නේ. ඊට පස්සේ එතුමාට දැන් නඩු පවරන්නට නම් පාස්කු ප්‍රහාරය සම්බන්ධ ජනාධිපති කොමිසමේ වාර්තාව වෙනතුරු බලන් හිටියා. දැන් මේ වාර්තාව ඇවිල්ලා තියෙනවා. ඒ වාර්තාවේ සියලුම සාක්ෂි මම හිතන්නේ දැන්ටමත් නීතිපතිතුමාට ඉදිරිපත් කරලා තියෙනවා. ඊයේ වෙනකොටත් අපේ රාජ්‍ය පොලිසියේ නිලධාරීන් සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නීතිඥයින් සාකච්ඡා කළා මේ සම්බන්ධයෙන්. සාක්ෂිවල පරස්පරයන් තියෙනවාද කියලා තමයි බලන්නේ. පොලිසියට දුන්න සාක්ෂි සහ ජනාධිපති කොමිසමට දුන්න සාක්ෂි. ඉතින් මේ පරස්පරයන් හොදට බලලා මම හිතන්නේ ඊටාම නුදුරු කාලයකින් නීතිපතිතුමා ඊටාම උද්‍යෝගයෙන් උනන්දු මේ වැඩේ කරනවා. ඊටාම කෙටි කාලයකින් නීතිපති විසින් මොවුන්ට විරුද්ධව නඩු පවරනවා ඇති. තවත් 241 දෙනෙක් ඉන්නවා රැඳවුම් නියෝග සහ ක්ෂිත බන්ධනාගාරයේ. ඔවුන්ට විරුද්ධවත් එකින් එක දැනට නඩු පවරන්නට නීතිපතිට ලිපිගොනු යොමු කරලා තියෙනවා. අපි දන්නවා වනාත මිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය සොයාගත්තා. ඒ වගේම වවුනති වල පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මරා දැම්මා. මාවනැල්ල බුදුපිළිම කඩපුවෙක් සම්බන්ධ වුණොත් නඩු පවරලා තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් පොලිසිය මාර්ගයෙන් ඊටාම කඩිනමින් හැකිතා ඉක්මනට මේ දේ කරලා තියෙනවා. මොකද 2600කට වඩා අධික ප්‍රමාණයක් අත්අඩංගුවට අරගත්තා. ඒ අයගෙන් තමයි දැන් එකිනෙකා සාක්ෂි විමසමින් තමයි අද වෙනකොට මේ 241ක් සහ 32ක් බවට පත් කළා තියෙන්නේ. දැන් සිව්දෙසින් වාර්තා වූ පුවත් කිහිපයක් සමගින් සිව්දෙසින් පුවත්. පෙබරවාරි මාසයේ අවසානයේ මෙරට විදේශ සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4.6ක් දක්වා පහත වැටී තිබෙනවා. මහ බැංකුවේ අතුරු ඇස්තමේන්තුවලට අනුව මෙලෙස සංචිතය පහත වැටී ඇත්තේ ඉන්දියානු සංචිත බැංකුව සමග ඩොලර් මිලියන 400ක විනිමය හෝමාරුවක් සිදුව තිබියදී. ජනවාරි මාසයේ අවසානයේ මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 4.8ක් වූ අතර පසුගිය වසර අවසානයේ එය ඩොලර් බිලියන 5.6ක් ලෙස පැවතුණා. එමෙන්ම විදේශ සංචිතය ගොඩනැගීමේ පියවරක් ලෙස මහ බැංකුව විසින් පෙබරවාරි මාසයේදී ඩොලර් මිලියන 28ක විදේශගත ශ්‍රී ලාංකික ප්‍රේෂණ හෝමාරු ලබාගෙන ඇති අතර ඩොලර් මිලියන 8ක අපනයන ආදායම් විනිමය හෝමාරු ලබාගෙන තිබෙනවා. අපනයනකරුවන්ගේ විදේශ විනිමය තුළු ගලනයන්ගෙන් 12.5ක් දේශීය මුදලට හෝමාරු කළ යුතු බවට මහ බැංකුව පසුගියදා රෙගුලාසියක් පනවනු ලැබුවා.
පවතින වියලි කාලගුණ තත්ත්වය හමුවේ තවත් සති දෙකක කාලයක් සඳහා පමණක් බාධාවකින් තොරව ජල සැපයුම සිදු කළ හැකි බව ජල සම්පාදන මණ්ඩලය සඳහන් කරනවා. දැනටමත් ජල සැපයුම අඩාල වී ඇති උස්බිම් ප්‍රදේශවලට බවුසර මගින් ජලය බෙදා හැරීමට මේ වන විටත් කටයුතු කර ඇති බවයි එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී තිරින විජේතුංග මහතා සඳහන් කළේ. පසුගිය නොවැම්බර් 18 වනදා සිට ජලය ඝන මීටර 1,80,000ක් නිපද විය හැකි නව ජල පිරිපහදුවක් අඹතලයේ දකුණු යුරේ ස්ථාපිත කර ඇති අතර මේ හේතුවෙන් කොළඹ කැලණිය සහ මහර ප්‍රදේශ සඳහා ජලය බෙදා හැරීමේ ගැටලුවක් මෙතෙක් නොමැති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ. පූජා භූමි ආශ්‍රිතව අලෙවි කෙරෙන පොලිතින් මල්මාලා භාවිතයෙන් ඉවත් වන ලෙස මධ්‍යම පරිසර අධිකාරිය ඉල්ලීමක් කර තිබෙනවා. මෙරට පුදබිම් ආශ්‍රිතව සිදු කරන ලද සමීක්ෂණයක ප්‍රතිඵලයක් මත එම අධිකාරිය මෙම ඉල්ලීම සිදු කර තිබෙනවා. ඒ අනුව මල්මාලා නිෂ්පාදනය කර ජීවිකාව ගෙන ගිය පුද්ගලයින්ට පොලිතින් මල්මාලා වෙනුවට ආදේශකයක් ලෙස කඩදාසි වලින් මල්මාලා නිෂ්පාදනය කිරීමට ජාතික ශිල්ප සභාව හරහා මේ වන විට පුහුණුවක්ද ලබා දී තිබෙනවා. එසේම දිවයිනේ සියලුම පූජා භූමි ආශ්‍රිතව ප්ලාස්ටික් සහ පොලිතින් භාවිතය පාලනය කිරීම අත්‍යවශ්‍ය බවයි මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ. ඒ අනුව මේ මාස 22 වෙනිදා සිට පුදබිම් ආශ්‍රිතව මෙම වැඩසටහන ආරම්භ කිරීමට නියමිතයි. ඒ සඳහා මල්මාලා නිෂ්පාදකින් සමග එකඟතාවකට පැමිණි බවයි මධ්‍යම පරිසර අධිකාරිය සඳහන් කළේ. ඇතැම් විට මිනිසුන් ප්‍රතික්ෂේප කරන සතුන් මිනිසුන්ට කොයිතරම් ලෙන්ගතුද යන වග කියා දෙන කතාවක් මේ. ඒ ලෙන්ගතුකම් මැන බලන්නට නොහැකි තරමටම ප්‍රබලයි. සුනකයින් මිනිසුන්ට වඩාත්ම පක්ෂපාතී යැයි සලකනු ලබන අතර අතහැර දමා ගිය හෝ නැති වූ සුනකයින් ඔවුන්ගේ අයිතිකරුවන් වෙත අපසු සොයා පැමිණෙන ආකාරය නම් දැක ගන්නට පුළුවන්. කෙසේ වෙතත් ආදරය සඳහා පිපාසයෙන් සිටින එකම සතුන් සුනකින් නොවන බව පෙනී යන තවත් කතාවක් මේ. මොංගෝලියාවේ ජීවත් වුණ යුවලක 2019 වසරේදී තමන් හදා වඩාගත් ඔටුවා තම මිතුරෙකුට විකුණා දමනවා. මෙතෙක් කල් ඔවුන් රැකබලාගත් ඔටුවා ඉන්පසු සිටියේ කිලෝමීටර 100ක පමණ දුරින් පිහිටි ඔවුන්ගේ මිතුරාගේ නිවසේ. මිතුරාද ඔටුවා හොඳින් හදා වඩා ගත්තත් කිහිප අවස්ථාවකම ඔටුවා එම නිවසින් ඈත්වීමට උත්සාහ දරා තිබෙනවා. මාස 8ක පමණ කාලයක් එසේ ගත වෙද්දී ඔටුවා එම නිවසින් පිටවන්නේ තමන්ට හුරු පුරුදු නිවහන සොයාගෙන. මේ ගමන බොහෝ දුෂ්කර වුණා. මෙය කිලෝමීටර 100ක ගමනාන්තයක් සොයා යන ගමනක්. එහෙත් ඔටුවා නොනැවතීම ගමන් කරන්නට වුණා. මේ ගමනේදී මෙම ඔටුවාට විවිධ තුවාල ඇති වුණා. ඒ සියල්ල ඉවසමින් ඔටුවා ඉදිරියට ගමන් කළේ තමන්ට පුරුදු සෙනෙහස යළිත් ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්. කඳුකරය හරහා ගමන් කරමින් මහා මාර්ග හා වැටවල් තරණය කර දින 7ක්ම මේ ඔටුවා ගමන් කරන්නට වුණා. කෙසේ හෝ තවත් ගමක පුද්ගලයෙක් මේ බව දැක ඔටුවාගේ අයිතිකරු වෙත මේ පණිවිඩය පවසනවා. ඒ නව හිමිකරුට. නමුත් මේ කතාව පැරණි හිමිකරු දැනගන්නේ ඉන්පසුව. එය දැනගත් අවස්ථාවේ සිට මේ ඔටුවා සිය නිවස වෙත ගෙනෙන්නට පැරණි හිමිකරුවන් කටයුතු කරනවා. අවසානයේ ඔටුවා තමන් සතුවම හදා වඩා ගනිමින් රැකබලා ගන්නට ඒ පැරණි හිමිකරුවන් කටයුතු කරනවා. ඇතැම් විට මිනිසුන් සතුන්ට දක්වන කරුණාව දයාවට වැඩියෙන් ඒ සතුන් මිනිසුන් වෙත ලෙන්ගතු වෙනවා. ඒ ලෙන්ගතුකම් හරි පුදුමයි. සමහර විට සැතපුම් ගණනින් දින ගණනින් මැන බලන්නට නොහැකි තරමටම. අවධානය විදෙස් පුවත් වෙත. නවසීලන්තයේ උතුරු දූපත් ප්‍රදේශය ආශ්‍රිතව ප්‍රබල භූකම්පන තත්ත්වයක් වාර්තා වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ප්‍රබලත්වයෙන් වැඩිම භූකම්පනය කර්මැඩික් දූපත් ආශ්‍රිතව සිදුව ඇති බවයි. නවසීලන්තයේ උතුරුදිග දූපත් ප්‍රදේශයේ ප්‍රබල භූචලනයක් සිදුව තිබෙනවා. එය රික්ටර් මාපකයේ සටහන් වී ඇත්තේ ඒකක 8.1ක් ලෙසයි. නවසීලන්තයට අයත් කර්මැඩික් දිවයින ආශ්‍රිත මුහුදේ කිලෝමීටර 10ක් ගැඹුරෙන් එම භූකම්පනය සිදුව ඇති බවටයි හෙළි වී ඇත්තේ. මීට පෙර එම කලාපයේ රික්ටර් පරිමාණයේ 7.4ක සහ 7.2ක භූකම්පන දෙකක් සිදු වුණා. එමෙන්ම එම දිවයින ආශ්‍රිතව පැසිෆික් කලාපයේ තවත් අතුරු කම්පන රැසක්ම සිදු ඇති අතර එම භූකම්පන රික්ටර් පරිමාණයේ 5.6.1 අතර ප්‍රබලතාවයකින් යුක්ත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
මෙම භූකම්පන හේතුවෙන් පැසිෆික් කලාපය ආශ්‍රිතව සුනාමි අවදානමක් ප්‍රකාශයට පත් කළ අතර නවසීලන්තයේ වෙරළාසන්න ප්‍රදේශවල ජනයා ඉවත් කර ගැනීමට කටයුතු කෙරුණා. එමෙන්ම පැසිෆික් සුනාමි අනතුරු ඇඟවීම් මධ්‍යස්ථානය ප්‍රකාශ කර ඇත්තේ භූකම්පනයේ කේන්ද්‍ර ප්‍රදේශයේ සිට කිලෝමීටර 300ක පමණ දුරකට සුනාමි බලපෑම ඇති විය හැකි බවටයි. කෙසේ වෙතත් අවදානම පහව යාම හේතුවෙන් එම අනතුරු ඇඟවීම් ඉවත් කර ගැනීමට නවසීලන්ත බලධාරීන් පියවර ගෙන ඇති බවද විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළා. දිනක සටහන් නිමවන්නට මතෙන් හෙට දවසේ වැදගත්කම ගැනයි මේ අවධානය. හෙට මාර්තු 6 වෙනිදා මෙරට 12 අගමැතිවරයා වශයෙන් එවක මුදල් අමාත්‍ය ධූරයේ දරු ඩී.බී. විජේතුංග මහතා දිවුරුම් දීම සහ වැඩබාර ගැනීම සිදුව ඇත්තේ 1989 වසරේ මාර්තු මාස 6 වන දිනයි. එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර සාගරික උපදේශන සංවිධානය පිහිටුවා ඇත්තේ 1948 වසරේ මාර්තු 6 වන දිනයි. අභ්‍යවකාශය පියාසර කළ පළමු කාන්තාව සහ තනිව ගමන් කළ එකම කාන්තාව වන වැලන්ටිනා ටෙරස්කවා උපත ලබා ඇත්තේ 1937 වසරේ මාර්තු මාස 6 වන දිනයි. ඒ සමගින් ශ්‍රද්ධා ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණ වන්න.